ජේසු පිහිටයි. සුප්‍රකට ජර්මන් ජාතික දාර්ශනිකයෙකු වන ජෝග් විල්හෙල්ම් ෆොන් හේගල් මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා ඉතිහාසය සම්බන්ධයෙන්. මම එය මුලින් ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නම්. එතුමා කියලා තියෙනවා We learn from history that we do not learn from history. ඉතිහාසයෙන් අපි ඉගෙන ගන්න එක දෙයක් තමයි ඉතිහාසයෙන් අපි ඉගෙන ගන්නේ නැහැ කියන එක. එහෙම නැත්නම් ඉතිහාසයේ දිහා බලලා ඒ අවශ්‍ය කරන පාඩම්, ඒ අවශ්‍ය කරන ඒ මඟ පෙන්වීම අපි ලබා ගන්නේ නැහැ කියන එක. ඒක බොහෝ අවස්ථාවන් වලදී ඇත්ත කතාවක්. ලෝකයේ බොහෝ තැන්වල සිදුවෙන දේවල් දිහා බැලුවම. නමුත් අපගේ මෙම සාකච්ඡා මාලාවේ පරමාර්ථය ඊට වඩා වෙනස්. ඒ තමයි සභා ඉතිහාසයෙන් අපට ඉගෙනගත හැකි දේවල් ඉගෙනගෙන වර්තමානයේ ජීවත් වන කිතුණුවන් වශයෙන් කොහොමද අපි වඩා ගැඹුරින් ක්‍රිස්තුන් වහන්සේට සාක්ෂි දරන්නේ කියන එක. එතකොට ඒ ඔස්සේම යමින් අදත් අපගේ විශ්ව සභා වරුණ නැමැති මේ සාකච්ඡා මාලාවට අපට මාර්ගෝපදේශනය දීම සඳහා පැමිණ සිටිනවා අපගේ ගරු පියතුමන්ලා වන ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමාත්. එතුමා සමාජ මානව විද්‍යාව පිළිබඳව ඒ වගේම සභා ඉතිහාසය පිළිබඳව ගැඹුරු හැදෑරීමක් කරලා ඉන්න පියතුමෙක්. ඊට අමතරව අප සමග පැමිණ සිටිනවා ගරු ෂෙරෝන් ඩයස් පියතුමා කොළඹ ජුසේවාස් දේවධර්ම නිකේතනයේ සාන්ත ජුසේවාස් දේවධර්ම නිකේතනයේ අදිවුරු තැන්පත් පියතුමා වශයෙන් එතුමා දැනට සේවය කරනවා. අපි එතුමන්ලාව ඊටාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න කැමතියි. ජේසු පිටයි ඔබතුමන්ලට. ජේසු පිටයි. දැන් මේ වෙනකන් අපි සාකච්ඡාවට ලක් කරා විශේෂයෙන්ම 19 වන සතවර්ෂය දක්වා, ඒ කියන්නේ 1800 ගණන් දක්වා සභා ඉතිහාසය තුල සිදු වුණු ඒ ප්‍රධාන සිද්ධීන්, ඒ වගේම ඒ ප්‍රධාන චරිත, ඒ දැවැන්ත සේවාවන් කරන ලද ඉතා කැපී පෙනෙන චරිත ගැන අපි බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරා. එතකොට අද මම මුලින්ම දැනගන්න කැමති ගරු ජයලත් බලගල්ල පියතුමාගෙන් 19 වන සියවසෙත් ඊට පස්සේ පැමිණෙන 20 වන සියවසෙත් ඊටාම තීරණාත්මක කාර්යභාරයන් කරන ලද සභාවේ ශුද්ධෝත්තම පියතුමන්ලා ඉන්දියා. අපි කියන්නේ පාප්වරු විශාල ප්‍රමාණයක් ඉන්දියා. ඒ වගේම ඔවුන් අතර කැපී පෙනෙන චරිත ඉන්දියා. සුවිශේෂ කාර්යභාරයන් කරන ලද, දායකත්වයන් දෙන ලද දැවැන්ත චරිත සිටියා. එතකොට මේ 18 වන 19 වන ඒ වගේම 20 වන සතවර්ෂවල ඔය වකවානු වල ඉඳපු පොදුවේ පාප් වහන්සේලාව කොහොමද අපි කියවා ගන්නෙ සහ මොනවාද සිදුවුණු ප්‍රධාන ප්‍රවණතාවයන් එතුමන්ලාගේ දායකත්වයන් සම්බන්ධයෙන් පියතුමනි. ඒතර සභා ඉතිහාසයේ හදාරන අපි නැත්තම් මේ දන්නවා කොන්ස්ටන්තිනෝ අධිරාජ්‍යය විසින් සභාවට නිදහස දීම සමග සභාවට සිදුවුනේ මොකද්ද කියන එක නේද? ක්‍රමානුකූලව සභාවයි රජයයි එකතු වීමක්, සභාව ලෞකිකත්වයට හැරීමක් වැනි දෙයක් ඇති වුණා. මේක එන්න ක්‍රමයෙන් වැඩි දියුණු වුණා මිසක් ඒකේ වෙනසක් සිදුුනේ නැහැ බලද්දී. ඒක යුගයක් තිබුණා. අපි දන්නවා 1200 ගණන් වල නම් මෙන්න ඉතාම හොඳ පාප්තුමන්ලා පිරිසක් බිහි වුණා නේද? හොනෝරියස් කියන රදගුරුතුමන්, ඒ වගේ ග්‍රෙගරි එවැනි රදගුරුවරුන් පාප් සුද්ධෝත් පියතුමන් බිහි වුණා. නමුත් ක්‍රමානුකූලව සිදුවුනේ මොකද්ද? අදහසක් ආවා සුද්ධෝතුන් පාප්තුමන්ලව ජනතාව විසින් පත් කළ යුතුයි කියන එක. නමුත් සැබින්ම සිදුවුනේ සාමාන්‍ය ජනතාව විසින් ඡන්ද දීලා හෝ ජනතාව විසින් පත් කිරීමක් නෙමෙයි. මේක
රදල නැත්තම් රජපෞල් කීපයකට සීමා වෙලා ඒ අය විසින් තම තමන්ගේ අයව පත් කර ගැනීමක් තමයි අපි දකින්නේ සභා ඉතිහාසයේ බොහෝ අවස්ථාවල. මේක සභාවේ පිරිහීමට නැත්තම් සභා නායකත්වයේ පිරිහීමට හේතු නැහැටි අපි මීට පෙර සාකච්ඡා කළා. දැන් අපි ගත්තොත් අපි ප්‍රංශ විප්ලවය ගැන අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ତර ප්‍රංශ විප්ලවයට පෙරයි පසුයි එන සුද්ධෝතුම් පියතුමන්ලගේ විශාල වෙනසක් දකින්න තියෙනවා. තර මං කිව්වා වගේ ප්‍රංශ විප්ලවයට පෙර උන්න සුද්ධෝතුම් පියතුමන්ලා අර එක එක පවුල් තුලින් ආපු අය. රජ පවුල් වලින් එහෙම නැත්නම් රතල පවුල් වලින් ඒත් පවුල් කීපයකට පමණ සීමා වෙලා තිබුණා. ඒ පත් වෙන සුද්ධෝතුම් පියතුමන්ලා. මේ නිසාම ඊටාම පෙරහිලා තිබුණා සුද්ධාසනය. සුද්ධාසනය පිරිනවයි කියන්නේ මුළු සභාවම පිරිහීමක් අපි දකින්නේ. මේකෙන් ප්‍රංශ විප්ලවයේදීත් සභාවට දුක් විඳින්න සිදු වුණේ. නමුත් ප්‍රංශ විප්ලවයේ ඇතුණ එක යහපත් ප්‍රතිඵලයක් අපිට කියන්න පුළුවන් යහපත් ප්‍රතිඵල රාශියක් තිබුණා. එකක් තමයි මේ සභා නායකත්වයේ විශාල වෙනසක් සිදු වීම. ඉදන් පස්සේ අපි දකිනවා අර අදහස යටපත් වුණා. පෞල් ජනතාව විසින් සුද්ධෝත්පියතුමන්ලා පත් කළ යුතුයි කියන අදහස. ඒ වෙනුවට අර සභාවේ මුල් යුගයේ තිබුණ සම්ප්‍රදාය. එනම් සභා නායකයන් විසින් නායකයෙක්ව පත් කිරීම. නේ සභා නායකයන් විසින් තෝරගන්නේ සුසු නායකයෙක්ව. තර මේකට අවස්ථාවක් සැලසුණා. මොකද ප්‍රංශ විප්ලවයත් පස්සේ රාජාණ්ඩුව ඇදගෙන වැටුණා. ඉන්පස් සමූහාණ්ඩු ඇති වුණා. තර සමූහාණ්ඩු තුල සාමාන්‍ය ජනතාවයි පාලනය කළේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමානුකූලව වැඩුණා. මේස අපිට පේනවා සභාව තුලත් මේ වෙනස ඇති වුණා. ඉදන් පස්සේ ඇති වුණ සුද්ධෝත්පියතුමන්ලා එක්කෙනෙක්වත් අර විශේෂ පවුලකින් ආපු අය නෙමෙයි. විශේෂ පවුලකින් ආපු අය නෙමෙයි. මේ නිසාම සුද්ධෝත්පියතුමන්ලාගෙත් විශාල වෙනසක් සිදු වුණා. පත් වෙන සුද්ධෝත්පියතුමා එකිනෙකාට වෙනස් අය. ඒතරේ පත් වෙන අය අතර එක විදියකින් සුද්ධෝත්පියතුමෙක් පත් වුණාම ඒ සුද්ධෝත්පියතුමාට ඒ කාලයේ සමාජයේ අනුව හැඩගැහෙන්න නැත්තම් සභාව පාලනය කිරීමට සිදු වුණා. මොකද ඒකෙන් ඉවත් වෙන්න ගියොත් වෙන්නේ සභාවට පහරවා දිනවා, සභාව ප්‍රතික්ෂේප වෙනවා. උදාහරණයක් අපි කියමු 9 වෙනි පියුස් සුද්ධෝතුම් පියතුමන් 1946 ඉඳලා 72 දක්වා දීර්ඝ කාලයක් පාලනය කරපු 9 වෙනි සුද්ධෝතුම් පියුස් පියතුමන් මුලදී සමාජවාදී සුද්ධෝතුම් පියතුමෙක් වශයෙන් සැලකුවේ. එතුමන් බොහෝ දුරට ඒ ඇති වුණ නූතන වාදයට නැත්නම් ධර්මදරයන්ට ඒගොල්ලන්ගේ අදහස් වලට දීමක් තිබුණා. නමුත් කියනවා මෙන්න පෙලග්‍රීනි කියන එතුමන්ගේ ලේකම්තුමන්ව රදුගුරුතුමෙක් මම හිතන්නේ එතුමන්ව මරා දැම්ම මෙන්න දාමරිකෙක් විසින්. එතකොට එදෙන් පස්සේ තමයි එතුමන් ක්‍රමයෙන් වෙනස් වෙන්න සිදු වුණා. අපි දකිනවා අවසාන කාලයේ සුද්ධෝත්පියතුමන් තරමක් අර කන්සර්වටිව් නේ පැරණි අදහස් වලට සම්ප්‍රදාය අදහස් වලට ඉඩ දුන්න. ඒ වගේම ලිබරල් වාදයේ නූතන වාදයේ ප්‍රතික්ෂේප කළ කෙනෙක් බවට පත් වුණා. તો මම කියෝගේ අර සමාජයේ අනුව සමහරට සුද්ධෝත්පියතුමන්ලා වෙනස් වුණා. අනිත් පැත්තෙන් සුද්ධෝත්පියතුමන්ලා පත්තුන කවුද පත්තුනේ ඒ අයගේ සමාජ මානසික තත්ත්වය සමහර විට ඒ අයගේ පාලනයට ඒ අය ලියන දෙයට බොහෝ දුරට බලපෑවා. මේක අපි හොඳට පැහැදිලිව දකිනවා. දැන් මම කිව්වා වගේ 9 වෙනි පියුස් පාප්තුමන්ගේ අපි එක දකිනවා. නමුත් එතුමන් ගැන අපි මීට ගොඩක් සාකච්ඡා කළා. දැන් අපි කියමු එතුමන් සමගම මෙන්න සුද්ධාතන් පස්සුනේ 13 වෙනි ලියෝ සුද්ධෝතුම් පියතුමන්. එතකොට 9 වෙනි පියතුමන් අර මොඩර්නිටි නේද නූතනවාදය ලිබරල් වාදය අලුත් අදහස් ප්‍රතික්ෂේප කළ කෙනෙක්. ඒ වගේම සුද්ධෝතුම් පියතුමන්ගේ නොවර්ධින සුළුභාවය පිළිගත් කෙනෙක්. අපිට පේනවා 13 වෙනි ලියෝ පාප්තුමන් මේ එකක් ගැනවත් කතා කළේ නැහැ. ඒ විතරක් නෙමෙයි එදා උන්න රාජ්‍ය නායකයන් සමග සම්බන්ධතාවය ඇති කරගත්තා. ඒ විතරක් නෙමෙයි ජර්මනියේ බිස්මාර්ක් සමග පවා සෝත්තාවයක් ඇති කරගත්තා. ඒ නිසා ඒ අය එතුමන්ව බලන්නට ආවා නේද? මේ විදිහට සභාවේ වෙනස අපි එතුමන් එකේ සුද්ධෝත්පියතුමන් ගැන වෙනම කතා කරනවා. කෙනෙක් වෙන්න එතුමන්. නමුත් ඊළඟට නැවත ආවේ 10 වෙනි පියුස් පාප්තුමන්. 10 වෙනි පියුස් පාප්තුමන් එහෙම් පිටිම වෙනස් පුද්ගලෙක්. එතකොට මේ වෙනස් පුද්ගලයා සභාව ගැන වැඩිපුර හිතුවේ. මේකෙන් උනේ අර 13 වෙනි ලියුස් පාප්තුමන් ගොඩනක් පුදේ සමඩ බිඳ වැටුණා. නේද නැවත වරක්. ඊළඟට ආපු 15 වෙනි පියුස් බෙනඩික් පාප්තුමන් නැවත වරක් සමාජයේ සමග එකතු වුණ ලෝකේ සාමයේ ගේන්න ක්‍රියා කරපු කෙනෙක්.
එතකොට එතුමන්ගේ තද බලපෑමක් තිබුණා අර දහන පියුස් පාප්තුමන්ගේ ක්‍රමයට වැඩිය. ඊළඟට පැමිණෙනවා මෙන්න 13 නමුත් බෙන්ඩික් පාප්තුමන්ගේ කාලේදී එතුමන්ගේ ප්‍රශ්න අපි දන්නවා හරි වෙනස්. මොකද පළවෙනි ලෝක මහයුද්ධ නිසා. නැත් ඊළඟටවත් තුන 11 වෙනි පියුස් සුද්ධෝත්පියතුමන් විසරදෙක් නේද? විසරදෙක් තාම උගත් කෙනෙක්. විසරදේ වගේ හොඳ තීරණ ගන්න පුළුවන් කෙනෙක්. හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. නැත් එතුමන්ටත් මෙන්න මූණ පාණ්ඩ සිදු වුණා නොයෙකු විදිහේ ප්‍රශ්න වලට. එතකොට ඒ ප්‍රශ්න අනුව ඒ වගේ සමාජීය තාතදෙන් වෙනස් වුණා. කොමියුනිස්ට් වාදය ඇති වුණා. ඒ නිසා එතුමන් අපිට පේනවා එතුමන්ගේ පසුබිම බලපානවා එතුමන්ට. ඊළඟටපත් වෙන්නේ කවද්ද? 12 වෙනි පියුස් පාප්තුමන්. 12 වෙනි පියුස් පාප්තුමන් එක දවසක්වත් මීසමක හෝ වෙනත් කාර්යයක යෙදিলা නැහැ. එකවරක් පමණක් එතුමන් ජර්මනියේ තානාපතිතුමන් වශයෙන් වුණා. එහෙම නැත්නම් එතුමන්ගේ මුළු කාලයම ගත වුණේ කියුරියාවේ. වතිකානේ ඇතුළත. එතුමන් එක විදිහකින් රාජ්‍ය නායකයෙක් වයි රාජ්‍ය ඒ තුලම හැඩ ගැහුණ කෙනෙක් නේද? ඒ නිසා එතුමන් අපි දකින ඒ වගේ එතුමන් ඇරිස්ටොකේට් රටවල පවුලකින්. නැත් එතුමන්ගේ පස්සේපත් වුණේ කවුද? සම්පූර්ණම වෙනස් පුද්ගලෙක් නේද? විතුංග ජෝම් පාප්තුමන් ගැමි අර අනිත් කියන්නේ මොන ටෙනන්ස්ලා නේද? අනිත් අයගේ අඳ ගොවියෙක් වගේ උන්න ඒ පවුලකින් ආපු දුප්පත් පුද්ගලෙක් එතුමන්. ගමෙන් ආවේ, ගොවි පවුලකින් ආවේ. මේක අපිට නමුත් සමාජයේ සමග ඒ නිසා ගැටෙන්න පුළුවන් වුණා සාමාන්‍ය සමාජයේ සමග. එතකොට මේ හැම ඒ අපිට පේනවා ඒ එක් එක්කෙනාගේ පෞරුෂත්වය සභාවේ ඒ කාලය ගොඩ හැඩ ගැහෙන්න ගොඩක් දුරට බලපෑවා. ඒ වගේම සමාජ ප්‍රශ්න විසඳීමට ගොඩක් දුරට බලපෑවා. අපි දන්නවා මේ කාලේ ඊටාම කවදාකවත් ඉතිහාසයේ නොතිබුණ කාලයක්. කාර්මික විප්ලවයෙන් ඇති වුණ වෙනස, කොමියුනිස්ට් වාදයෙන් නිසා ඇති වුණ දේ, ඊපස්සේ පළවෙනි දෙවෙනි ලෝක මහයුද්ධ, මේ නූතනවාදය මේ නොයෙකුත් ජාති තුලින් ලෝකේ වෙනස් වුණ කාලයක්. ඒතර ඒකට ගැළපෙන අර පාප්තුමන්ලා ඒ අනුව හැඩ ගැහෙන්න සිද්ධ වුණා. හැඩ ගැහුන් නැත්නම් මට පේනවා සභාවට මේකට බලපෑවා. ඒ වගේමයි එතුමන් ලිලු ලිපි ගත්තොත් එහෙම විශ්වලේඛන ගත්තොත් එහෙම විශ්වලේඛන තුඟක් දුරට තමන්ගේ මේ පෞරුෂත්වය තමන්ගේ සමාජීය පසුබිම ඒ වගේ ඒ කාලේ ප්‍රශ්න වල පිළිතුරු දකිනවා. ඒතර මම හිතන්නේ මේ සුද්ධෝත්පියතුමන්ලා එකිනෙකාගෙන සාකච්ඡා කරනවා නම් ඒ සාකච්ඡා කරද්දී මේ පසුබිමත් මත තමයි සාකච්ඡා කරන්නේ. මොකක්ද දා සමාජ තිබෙන තත්ත්වය? ඒගොල්ලෝ මූණ පාපු දේවල් මොනවද? ඒ වගේම ඒගොල්ලන් සමාජ පසුබිම, ඒගොල්ලන් උගත් ඒගොල්ලෝ ඒ සියලු දේ මත තමයි ඒ පාප්තුමන්ගේ කාර්යභාරය අපිට නිශ්චය කරන්න පුළුවන් වෙන්නේ. ඒක මං හිතන්නේ ඉතා වැදගත් එතුමගේ කාරණාව. ඒ කියන්නේ කිසිම පාපවරු දෙදෙනෙක් එක වගේ නොවන කියන එක. ඒ වගේම හැම පාපවරයෙක්ම සුවිශේෂී වූ චරිතයක්, සුවිශේෂී වූ හැකියාවන් තියෙන, දැක්මක් තියෙන, කිතුණු දැක්ම සුවිශේෂ ආකාරයෙන් ලෝකය තුල විකසිත කිරීමට ප්‍රයත්න දරන ලද අය. එතකොට අර කතෝලික දහම තුල තියෙන විවිධත්වය, ඒ විවිධත්වයේ අලංකාරය මේ සංකීර්ණ චරිත තුලිනුත් පිළිබිඹු වෙනවා. ඒ වගේම ඔවුන් කොහොමද විවිධ විදිහට දායකත්වයන් දීලා මේ ගමන, එහෙම නැත්නම් මේ සභාවේ ලෝකයේ තුල කෙරෙන මේ මහා කාර්යභාරය කොහොමද විචිත්‍රවත් කරන්නේ, වර්ණවත් කරන්නේ කියන එක තමයි අපි ගත යුතු මූලික ප්‍රවේශය සහ අවබෝධය. මම හිතන්නේ ඒක ඊටාම හොඳ දෙයක්. ඒ අවබෝධය ඒ දිහා ඔබතුමා කොහොමද බලන්නේ ගරුව ෂෙරොන් ඩයස් පියතුමනි? මම හිතනවා දැන් අපි ඔය පාප්වරුන් ගැන විශේෂයෙන්ම කතා කරද්දී අපි ඒ දකින්න දෙයක් තමයි ඒ අයගේ අපි දකින සමහර අවස්ථාවලනේ අපි දක්වනවා ඒ දා සමාජය ගත්තාම පාලනයත් එක්ක නැත්නම් කතා කරන එදා තිබිච්ච ලෞකික ලෝකයක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරද්දී සිදු වුණා ලොකු මෙහෙවරක් කරන්න ආධ්‍යාත්මික පැත්තෙන් විතරක් නෙමෙයි. ඒ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් කියලා කියන්නේ සභාව පාලනය කිරීම විතරක් නෙමෙයි. අපි දකිනවා තවත් ඒ දා සමාජයේ ඇතිවෙච්ච දේවල් එක්ක ගොඩක් ඒ අයට සිද්ධ වෙනවා ලොකු සේවයක් කරන්නට. දැන් අපි ගත්තොත් එමේ අපි දකින දේ තමයි ඒ හැම පාප් වහන්සේ කෙනෙක්ම ගරු පියතුමා කිව්ව විදිහට ඒ කාලයේ පසුබිම තුල සිදුවෙච්ච දේවල් කොයි වගේද සමාජයට සහ සභාවට බලපෑවේ ඒ අනුව තමයි ඒ අයගේ කාර්ය සිද්ධ වුණේ. එතකොට අපි ගත්තොත් එහෙම ඒ අයගේ විශේෂයෙන්ම ලේඛන ගත්තාම ඒ ලේඛනවල
පැහැදිලිවම තියෙනවා ඒ ලේඛනවල කතා කරන්නේ මොනවද? එදා ඒ සමාජයේ තුල ඇතිවෙච්ච දේවල් නැත්නම් ඒ සමාජයේ කතා කරපු දේවල් නැත්නම් සමාජයේ ඇතිවෙච්ච අර්බුදයන් සම්බන්ධයෙන් නැත්නම් සභාවට ඒව බලපාපු දේවල් හින්දා ඒ වගේ මාතෘකා යටතේ තමයි ඒ ලේඛන ලියවිලා තියෙන්නේ. ඒකින්ද අපි දැන් විශේෂයෙන් අපි දැනගන්න ඕන දේ තමයි මේ පාප්පහංසලා ගත්තාම විශේෂයෙන් අපි ඔය කතා කරන මේ නූතන යුගය කියන මේ යුගයේ පාප්පහංසලාගෙන් සිදුවෙච්ච ඒ සේවය අපි දකිනවා ගොඩක් වැදගත් වෙනවා ඒ සභාවේ ආකාරයෙන් පවත්වාගෙන යාමට. අපොත් අපි විශේෂයෙන් අපි ගත්තොත් එහෙමනේ දැන් අතර ගත්තොත් එහෙම අපි ඔය කතා කරපු 13 වෙනි ලියෝ පාප්පහංසයෙන් පටන් ගත්තාම එතකොට ඊට පස්සේ අපි කතා කරනවා 10 වෙනි පියුස් පාප්පහංසය ගත්තාම අපි දකිනවා කොයි වගේද ඒ දෙන්න අතර අපි දකිනවා මේ ඒ පවත්වාගෙන යනවානේ ඒ තිබිච්ච දේවල් කොයි වගේද පවත්වාගෙන යන්නේ. ඒ වගේම මොකද විශේෂයෙන් අපි ගත්තොත් මේ කාලේදී ලොකු ප්‍රශ්නයක් වෙච්ච දේ තමයි අපි කතා කරන ඔය නූතන වාදය කියන එක. මොකද නූතන වාදය කියන දේ අතර අපි ගත්තොත් මේක මේ සමාජය ඇතිවෙච්ච ප්‍රශ්නයක් විතරක් උනේ නැහැ ඒ කාලේදී. ඒක සභාව තුලත් ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මොකද අපි ගත්තොත් එහෙම මේ සමාජයේ ඇතිවෙච්ච මේ නූතන වාදයත් එක්කම සභාවේ හිටිය සමහර පියතුමන්ලා පවා නූතනවාදී අදහස් මතු කරන්නට පටන් ගන්නවානේ, වර්ධනය කරන්න පටන් ගන්නවා. උදාහරණයක් ගත්තොත් එහෙම ඇල්ෆ්‍රඩ් ලොයිසි වගේ අපි දකිනවා පූජකවරයෙක්, පූජකතුමෙක්. නමුත් ඔහු උගත් කෙනෙක්. නමුත් අපි දකිනවා කොයි වගේද ඔහු ඒ නූතනවාදී අදහස් අරගෙන ඉවරලා ඒ තුලින් කොහොමද සභාව තුලත් යම් යම් ආකාරයේ බලපෑම් ඇති කරන්නේ කියලා. දැන් අපි ගත්තොත් එහෙම මොකද විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම උන්වහන්සේව සලකන මේ කතෝලික සභාවේ නූතන වාදය ක්‍රියාත්මක කරපු ප්‍රධාන කෙනෙක් හැටියට. ඒතර ඔහුගේ අපි දකිනවා the gospel and the church අපි දකිනවා ඒ කියන්නේ සුභාස්ට නැත්නම් සුභාරංචිය සහ සුදෝ සභාව කියන ඒ ලේඛනයේ පොතේ ඔහු විශේෂයෙන් සඳහන් කරනවා කොයි වගේද අපි ඒ දේවල් දිහා බලන්නට ඕනේ කියලා. මොකද ඒවල අපි දකින විශේෂයෙන්ම the gospel නැත්නම් බයිබලය ගැන කතා කරද්දී එදා කාලයේදී ඒ නූතනවාදයත් එක්ක සමාජයෙන් කතා කරපු දේවල් අපි කතා කරන සභාව ගැන, සභාව ඉගැන්වීම් ගැන කතා කරපු දේවලුත් ඔහු ඊට පස්සේ අරගෙන තමයි තමන් පදනම් කරගෙන තමයි තමන්ගේ ලේඛනය ලියන්නේ. ඒක අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඔහුගේ ඒ ලේඛනය ගත්තාම විශේෂයෙන්ම ඔහු කතා කරනවා මේ සුදු බයිබලයේ තියෙන යම් යම් දේවල් කොයි වගේද අපි විග්‍රහ කරන්නට ඕනේ කියන දේනේ. ඒ සාමාන්‍ය විදිහට මුල් කාලයේදී තිබිච්ච විදිහට අර අපි කතා කරන විදිහේ මේ අර මේ ට්‍රැඩිෂනල් විදිහට සාම්ප්‍රදායික විදිහට ඒ දේවල් විග්‍රහ නොකර කොයි වගේද අපි කතා කරනවා ඓතිහාසික පසුබිමක් එක්ක ක්‍රිටිකල් way of interpreting නේ අපි කතා කරන්නේ. ඒ වගේ කොයි වගේද ඒ දේවල් විග්‍රහ කරන්න ඕනේ කියලා. ඒකේ තමයි ඔය කතා කරන්නේ විශේෂයෙන්ම පෙන්ටටියුක් වගේ නේ අපි කතා කරන පංච පුස්තකයේ වගේ දේවල් ගැන කතා කරද්දී කියනවා පංච පුස්තකය ඒක ලියවිලා තියෙන ඒ කතුවරයා මෝසෙස් වෙන්නට බෑ කියලා. දැන් අපි දකිනවා සාමාන්‍යයෙන් අපි ගොඩක් කලින් ධම්ම අධ්‍යයනය කරන දේවල් තමයි අපි කතා කරන තාමත් අපි කියන දේවල් තමයි පංච පුස්තකයේ ඇවිල්ලා ඒකේ කතුවරයා ඇවිල්ලා මෝසෙස් කියන එක. නමුත් ඔහු කියනවා එහෙම වෙන්නට බෑ. එතකොට ඔහු ඒක නිකම්ම නිකන් කියනවා නෙමෙයි. ඊට පස්සේ ඔහු ඉදිරිපත් කරන හේතු කාරණා ඇයි ඒක පිළිගන්නට බැරි හේතු කියලා නේ. මොකද ඒකතර කාල කීපයක් වකවානු කීපයක් අරන් වෙලා පොත් ඒ පහ ගැන කතා කරද්දී ඒතර කාලය සහ ලියවිලා තියෙන ස්වභාවය ඒකේ තියෙන අඩංගු දේවල් ගත්තාම දකින්නවා එක්කෙනෙක්ගෙම වෙන්න විදිහක් නෑ මේ පොත් පහ කියලා. ඊට පස්සේ ආයෙ කතා කරනවා පළවෙනි පරිච්ඡේද 5 උප්පත්ති පොතේ ඒක ඇවිල්ලා කතා කරනවා විශේෂයෙන්ම මේ ඓතිහාසික විදිහට ඓතිහාසිකයි කියලා පිළිගන්නට බෑ කියලා. ඓතිහාසික විදිහට ලියවිලා කියලා පිළිගන්නට බෑ කියලා. ඊට සාය කතා කරනවා නව ගිවිසුම සහ පුරාණ ගිවිසුම ගැන කතා කරද්දී මේ දෙකේ ඓතිහාසික වැදගත්කම එක හා සමානව සලකන්නට බෑ. එක හා සමාන වෙන්න විදිහක් නෑ. මොකද ඒ දෙකේ යම් යම් කරුණු තියෙනවා. අපලකට නව ගිවිසුම ගත්තාම ඒක ගොඩක්ම ඓතිහාසික විදිහට තියෙනවා. ඒ නිසා ඓතිහාසිකමින් වැඩි එක. නමුත් අරකෙදී පෙන්වා දෙනවා පෙලක් කලාවට ඓතිහාසික තොරතුරු
වලට වඩා වෙනත් විදිහකින් දේවල් අරන් වෙනවා කියලා කතා කරනවා. ඒතර මේවා ගැන තමයි ලියන අයගේ තියෙන අර සීමා සහිත භාවයන් කොයි වගේද බලපාලා තියෙන්නේ ඒ ලියවිලි වලට ඒ වගේ අපි දකිනවා ඔහු වෙනත් විදිහකින් ඔන්න විග්‍රහ කරන්න පටන් ගන්නවා සුද්ධ බයිබලයේ යම් යම් කොටස් අරගෙන නැත්නම් ග්‍රන්ථ අරගෙන. ඒතර මේක අනිවාර්යයෙන්ම අපි දකිනවා නූතන වාදයත් එක්ක මේක ආපුවාම සභාවට මේක දැඩි ලෙස බලපාපු කාලයක්. ඊට සාය සභාව ගැන කතා කරද්දී ඔහු කියනවා ක්‍රිස්තුස් වහන්සේ දේව රාජ්‍ය ප්‍රකාශ කරමින් එන්නේ. නමුත් ප්‍රතිඵලය මොකද්ද? සුද්ධ සභාව ඇතිවීම කියලා කතා කරනවා. එතකොට මොකද ඔහු ඒකෙන් කියන්න යන්නේ මොකද්ද? මේ සුද්ධ සභාව කියලා කියන එක ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේ ස්ථාපිත කළා කියන එක ඔහුට ප්‍රශ්නයක්. ඔහු කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මත සුද්ධ සභාව ස්ථාපිත වුණා නැත්නම් ගොඩ නැගුණා කියන දේ තමයි ඔහු කතා කරන්නේ. ඒතකොට බලන්න අපි මේ දකිනවා මේ සභාවේ තියෙන ප්‍රධාන ඉගැන්වීමක් සම්බන්ධයෙන් ඔන්න මතයක් ඔහු ගොඩ නගනවා ඒ කාලේදී. ඒතර අපි දකිනවා මේ වගේ ගත්තාම මේ වගේ මේ නූතනවාදී යුගයේ නූතනවාදය තියෙන යුගයේදී ඔහුගේ මේ මත බයිබලය සම්බන්ධයෙන් ඒ වගේම සුද්ධ සභාව සම්බන්ධයෙන් මේ අරන් ආපු මේ මත නැත්නම් මේ ඉගැන්වීම් අපි දන්න කොයි වගේද සභාවට ඔන්න බලපාන්නේ කියලා. ඒතර මේ වගේ කාලයක අපි දකිනවා මේකත් එක්ක තමයි අපි දකින්නේ ඔන්න කතෝලික සභාව තුළ මේ නූතනවාදී අදහස් එනවා. ඊට පස්සේ අපි දකිනවා ඔන්න කොහොමද මේ සභාවට සිදු වෙනවා එහෙනම් සභාව තුළ ඇතිවෙච්ච මේ නූතනවාදී අදහස් වලට ඔන්න උත්තර දෙන්නට සහ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ඒවා निराකරණය කර ගන්නට. මම හිතනවා ඒකට මැදිහත් වෙච්ච ප්‍රධාන කෙනෙක් තමයි 10 වන පියුස් පාප්හන්සේ. ඒතර අපි දකිනවා අරකින් අපි දැක්කේ මොකද්ද මේ අපි දකිනවා ඒ කාලේ ඇතිවෙච්ච ඔන්න ප්‍රශ්නයක්. ඒ පසුබිම තුල තමයි ඒ පාප්හන්සේ ඊට පස්සේ ක්‍රියාත්මක වෙලා ලමෙන්ටාබිලි ඒ වගේම පශ්චෙන්දි වගේ විශ්ව ලේඛනයන් තුලින් කොයි වගේද ඔන්න නූතනවාදයට එරෙහිව සහ ඒකේ තියෙන අඩුපාඩුකම් පෙන්වා දෙමින් ඒ විශ්ව ලේඛනයන් ලියන්නේ කියලා. එතකොට අපි දකිනවා ඒ විතරක් නෙමෙයි අපි දකිනවා ඒ කාලේදී අපි කතා කරනවා මේ ඒ තිබිච්ච නූතනවාදයට එරෙහිව ඒ විශ්ව ලේඛන ලියුණා විතරක් නෙමෙයි අපි දකිනවා ඒ කාලේ අවශ්‍යතාවයන් හැටියටත් ලක් කලාවට ඒ සුද්ධෝතම පියතුමන්ට සිද්ධ වෙනවා යම් ලිපි ලේඛන ලියන්න විශේෂයෙන්ම ජනවන්දනාව සම්බන්ධයෙන් සක්‍රමේන්තු සම්බන්ධයෙන් ඒත් එක්කම අපි දකිනවා ඔන්න සභාවේ වත්පිළිවෙත් සම්බන්ධයෙන් ධර්ම උපදේශය සම්බන්ධයෙන් ඒත් එක්කම විනය පූජකවරුන්ගේ විනය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඒක අපි දකිනවා කොයි වගේද ඒ එදා පැවති අවශ්‍යතාවයන් හැටියට ඒ සුද්ධෝතම පියතුමන්ලාගේ කාර්ය සිදු වෙන්න කියන ඒ අවබෝධය. එතකොට අපි 13 ලියෝ පාප්තුමන් දිහා බැලුවොත් එහෙම අපි එක පාප්තුමන් ගැන කතා කළොත් නේද? අපිට පේනවා අර නූතනවාදය ලිබරල් වාදය ගැන එතුමන් කතා කළේ නැහැ නේද? එක විදිහක එතුමන් කතා කළේ නැහැ. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා පාප්තුමන් ඒ ප්‍රශ්න ඒව ගැන කතා කළා. නමුත් එතුමන් බොහෝ දුරට නිහඬ වුණා. ඒ වෙනුවට සම්බන්ධතා ඇති කරගන්න උත්සාහ කළ හැම කෙනෙක් එක්කම. දැන් අපි කියමු ජර්මනිය රජ කතෝලිකෙක් නෙමෙයිනේ ප්‍රොටෙස්ටන්ට්නේ. නමුත් සම්බන්ධතාවයක් ඇති කරගත්තා. එතුමන් පවා මෙන්න වතිකාන්ට එතුමන් බලන්නට ආවා. බිස්මාර්ක් සභා විරෝධියෙක්. නමුත් බිස්මාර්ක් පවා දැක්කා එතුමන් මොකද බිස්මාර්ක් හිතුවේ ඔස්ට්‍රියාවට උදව් දේවි කියන එක ජර්මනියේ ඉන්න පරණ කතෝලිකයන්. ප්‍රසියාවට විරුද්ධව. නැත්නම් ඒක සිදු වුණේ නැහැ. ඒතර බිස්මාර්ක් එදා ඉඳලා නොයෙක් දේවල් ඉවත් කරගත්ත සභාවට විරුද්ධව. බිස්මාර්ක් පවා මෙන්න පාප්තුමන්ව පිළිගන්න උත්සාහ කළ තරම් කැරොලින් දූපත ගැන විසඳුමක් ඉල්ලුවා. ඒතර මේ විදිහට අපිට පේනවා රාජ්‍ය සම්බන්ධකම් ඇති කරගන්නට පුළුවන් වුණා 13 ලියෝ පාප්තුමන්ට නේද? එක විදිහක ඒක තමයි එතුමන්ගේ දක්ෂතාවයේ කාලය අනුව. නමුත් අනිත් පැත්තෙන් අපිට පේනවා එක පාප්තුමෙක්වත් සභාවේ සම්ප්‍රදායික ඉගැන්වීම් වලින් එහෙම් පිටි මහකට ගියේ නැහැ. අපි දකිනවා ඒ කාලයට අනුව අර්ථකථනය කළා වුණාට එහෙම් පිටිම වෙනස් වුණේ නැහැ සභා ධර්මය කියන එක. බයිබලයේ පිළිවෙල අදහසුත් එහෙම් පිටිම වෙනස් වුණා. අපි කියමු උදාහරණයකට සුද්දාසන බයිබල් කොමිසම බිහි කළේ 13 ලියෝ පාප්තුමනි කියලා හිතන්නත් අමාරුයි. මොකද සුද්දාසන බයිබල් කොමිසම බාර දුන්නට පස්සේ පිරිසකට ඒ අය සමහර විට අර දැන් කීප අදහස් වගේ දේවල් මත තමයි
බයිබලයේ තියෙන අර මැවීමේ කතාව, ජලගැල්ම, බාබෙල් කොත, පාපෙට වැටීම වැනි જાති අනිවාර්යයෙන්ම ඒක ආකාරයෙන්ම සිදු වුණා කියලා පිළිගන්න ඕනයි කියලා කතෝලික ධර්මදරයන්ට බයිබල් විසාරයන්ට කිව්වා. ඒතර ඒ නිසා ඒගොල්ලෝ එකwidehatකින් නිහඬ වෙන්න සිදු වුණා. ප්‍රශ්නේ කාලේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න බැරි වුණා. ඒතර මේක නිසා ඊට විරුද්ධයට සමහර විට වැඩිපුර නැගී සිටින අවස්ථාවක් ලැබුණා. ඒතර ඒ කොමිසම ඇති කලේ 13 වෙනි ලියෝ පාප්තුමන් 1903 දී නේද? ඒතර ඒක මම කර එක විදිහකින් ක්‍රියා කළ ආකාරය අනුව බොහොම රාජ්‍යතාන්ත්‍රිකෙක් වගේ ඒ වගේ අනිත් සම්බන්ධතා තියාගෙන ඉතාම දක්ෂ කෙනෙක් වගේ අනවශ්‍ය ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න ගියේ නැහැ. අර නූතනවා එහෙම නැත්නම් සභාවේ විරුද්ධව ප්‍රයිමසි ගැන කතා කළේ නැහැ. නොවර්සුලුභාවය කතා කළේ නැහැ. දැන් නැත්නම් සභාවේ අර නායකයෙකුට තිබිය යුතු සභා සම්ප්‍රදායෙන් එහෙම් පිටින් ඉවත් ගියෙත් නැහැ. ඒතර අපි දකින්නේ හැබැයි අවාසනාවට ඊළඟට පත්තුන සුද්ධෝතම පියතුමන් 10 වෙනි පියුස් පාප්තුමන් ඊටාම හොඳ කෙනෙක් නේද? ඊටාම චාම් සුද්ධවන්ත ජීවිතයක් ගත කළ පුද්ගලයෙක්. නමුත් එතුමන් එහෙම් පිටින්ම අර ලෝකයේ සමග සම්බන්ධ වීමෙන් ඉවත් වුණා. අන්න එතරම් ප්‍රශ්නේ උනේ. ඉස්සෙල්ලා ලියෝ පාප්තුමන් ගොඩනගපු දේ නේද? ගොඩනගපු දේ රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් අනිත් අය සමග සම්බන්ධතාවයක් කරගෙන ආපු එක 10 වෙනි පියුස් පාප් වහන්සේ ඉවත් වෙනවා. එතුමන් බැලුවේ සභාව ඇතුළාන්තරයෙන් වෙනස් කරන්න. සභාව ඇතුලේ ප්‍රශ්න ගැනයි එතුමන් සාකච්ඡා හෙදුවේ. ඒ නිසා තමයි කොතෙක්ද කියනවා නම් අපි කියමු විරුද්ධ වෙන නිසා සභාවයි රජයයි වෙනස් වුණ නිසා ජර්මනියේ එතුමන් කිව්වා මෙන්න ජර්මනියෙන් ඔක්කොම රජයට සම්බන්ධ වෙලා වගේ ඉන්න සියලුම කතෝලිකයන්ට ඉවත් වෙන්න කියලා. ඉවත් වුණා ඔක්කොම ඉවත් වුණා. ඉවත් වීම ප්‍රතිඵලය මොකක්ද උනේ? සභා විරෝධයෙන් සහ අනිකුත් ක්‍රිස්තියානි අය ඒ ඇත්තන් වලට රිංග ගත්තා. ඒතර සභාවට ජර්මනිය තවත් නැති කර ගැනීමක් වගේ සිදු වුණා. නේද? මේ විදිහට සාජ්‍ය සම්බන්ධකම් රාශියක් කැඩිලා ගියා 10 වෙනි පියුස් පාප්තුමන්ගේ කාලය ඇතුළත. එතකොට වෙන් වුණා විරුද්ධ අය තව විරුද්ධ වෙන්න පටන් ගත්තා. වැරදි අදහස් තියෙනාට නොයෙක්දී කියන්න අවස්ථාව ලැබුණා. මොකද සුද්ධෝත් පියතුමන් කටවහපු නිසා සභාවට ලැබී නමුත් අලුත් දෙයක් කියන්න හදනවා. ඒතර පේනවා ඉතාම සුද්ධවන්ත ජීවිතයක් ගත කළා වුණත් 10 වෙනි පියුස් පාප්තුමන් එතුමන්ගේ ඒ ක්‍රියාකලාපයේ සභාව ගැන පමණක්ම සිටීම නිසා මෙන්න අපිට පේනවා නොයෙකුත් විදිහේ අඩුපාඩු සභාවට බාධාවලුත් සිදු වුණයි කියලා 10 වෙනි පියුස් පාප්ගේ කාලේදී. මම හිතන්නේ දැන් අර කිව්ව විදිහට දැන් ඔය අපි කතා කරන විදිහේ ඔය නූතනවාදී පියතුමන්ලානේ බිහි වෙන්නට කියපු විදිහට තවත් හේතුවක් තමයි බයිබල් අධ්‍යයනය පිළිබඳ කොමිසමත් එක්කම වතිකානුවේ තියෙන අපි කතා කරන පුස්තකාලය සහ කෞතුකාගාර විවෘත කරනවා හැම කෙනාටමනේ. ඊට පස්සේ අධ්‍යාපනය සඳහා ඒතර අපි දකින ඒ හරහා කොහොමද අවස්ථාව ලැබෙනවා බොහෝ දෙනාට ඒවා පරිශීලනය කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට නූතනවාදයත් එක්ක ඒවා දේවල් පරිශීලනය කරද්දී අපි දකිනවා අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් ගැටලු මත වෙන්නට පටන් ගන්නවා. ඒතර අපිට එතකොට නමුත් එක පැත්තකින් බැලුවාම ඒක අවස්ථාවක් වෙනවා. එතකොට ඒ අනිත් අයටත් යම් යම් මත පළ කරන්නට සහ ඒ වගේම සභාවටත් ඊට පස්සේ පිළිබඳව අවදි වෙලා ඊට පස්සේ ඒ පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනයන් කරන්නට. අනිත් එක මම හිතන්නේ හැබැයි දැන් 10 වෙනි පියුස් පාප්වහන්සේ ගත්තාම උන්වහන්සේ අනිවාර්යයෙන්ම කියන්නේ අර අපි කතා කරන මේ අර සමාජයත් එක්ක වෙන් වෙලා හිටියයි කියලා කියද්දී නමුත් මම හිතනවා හැබැයි ඒකට හේතුව තමයි ඒ කාලේ තිබිච්ච පසුබිම. මොකද නූතනවාදය තුළ ගොඩක් වෙලාවට සභාවට එරෙහිව බොහෝ දේවල් ගොඩනැගෙද්දී ඉගැන්වීම් එද්දී මම හිතනවා එතකොට පාප්වහන්සේ කෙනෙක් හැටියට සුදෝතුම් පියතුමෙක් හැටියට ඔහුගේ ප්‍රධාන කාර්යයක් තමයි සභාව සහ සභාවේ ධර්මය ආරක්ෂා කරගන්න එක. එතකොට අපි දකිනවා ඒ පැත්තෙන් ගත්තාම දැන් ඔහුගේ ප්‍රධාන කාර්යයක් වෙන සභාවේ තියෙන ඉගැන්වීම් සහ සභාවේ ධර්මය ආරක්ෂා කරන සභාව ආරක්ෂා කරන එකනේ. ඒතර මම ඒක මම හිතන්නේ ඔහු ප්‍රමුඛතාවයක් ඒකට දීම තමයි මම දකින්නේ ඒ වගේ දෙයක් කරන්නට. උදාහරණයක් දෙවට වඩා සභාව ගැන හිතලා සභාව ආරක්ෂා කිරීම සඳහා යම් යම් ක්‍රමවේදයන් ඉදිරිපත් කරන එක. නමුත් අපි ගත්තොත් එහෙම ඊට අමතරවත් අපි දකිනවා තවත් බොහෝ දේවල් ඔහු විසින් ක්‍රියාත්මක කරන ඒ කාලයේදී. ඔව් සමක් කියන්නේ එතුමන්
ඇතුළතින් සභාව වෙනස් කරන්නට සභාවේ සුද්ධවන්තභාවය වැඩි කරන්න ගොඩක් කළා. ඒ කියන්නේ අර සක්‍රමේතු සම්බන්ධයෙන් කතා කරන්නේ දිවසප් විශේෂම දිවසප්සාදල. දිවසප්සාදේ පාපෝච්චාරණය. බොහෝ දෙනෙකුට දිවසප්සාද ලැබෙන්න අවස්ථාව ලබා දුන්නේ එතුමන් විසින්. ඒතර නෙමෙයි කුඩා ළමුන්ට දිවසප්සාදේ නම් අපි පෝෂ්‍ය වෙන්නේ ඒ පෝෂණයයි කුඩා ළමුන්ට ඉවත් කරන්න කියන එක. ඒ නිසා ළමුන්ට දිවසප්සාදේ දීම ආරම්භ කළේ 10 වෙනි පියුස් පාප්තුමන් විසින්. ඒතර අර පේනවා එතුමන්ගේ අවධානය යොමු කළේ රාජ්‍ය තන්ත්‍රයේ පිට දේවල් කෙරෙහි නෙමෙයි. එතුමන් අවධානය යොමු කළේ සභාව ගැන. ඒ නිසා තාමන් කිව්වා අර එක විදිහකින් ලියෝ පාප්තුමන් කරපු දෙයට වැඩි ප්‍රතිවිරුද්ධ දේවල් නැත්තම් සභාවේ තිබුණ අර ප්‍රෙස්ටීජ් එක අනිත් රටවල් සමග සම්බන්ධතාවය. අන්න ඒක එතුමන්ගේ කාලේ අඩු වෙන්න හේතු වුණා නේද? ඒක වෙනවා මෙහෙම දැන් එක අපි තුමු යම් කිසි ඕනම ආයතනයක නායකයෙක් එක දෙයක් හෝ කරුණු දෙකක් අවධාරණය කරනකොට ඒ නිසාම යම් කරුණක් තව කරුණක් මගහැරුණා නම් ඊට පස්සේන නායකයාට සිදු වෙනවා අර ටිකක් පැත්තකට දාමපු එහෙම නැත්නම් මගහැරුණු දේ ඉස්මතු කරලා ගන්න. ඒතර එක පාප්වරයෙක් ලෝකයේ දෙස බලාගෙන එහෙම නැත්නම් ලෝකයේ තියෙන ඒ ප්‍රතිසංස්කරණ වලට තියෙන නැඹුරුව වැඩි වුණාම ඊළඟට එන ශුද්ධෝත්තම පියතුමේ බලනවා සභාව ඇතුළේ සිදුවිය යුතු වෙනස්කම් ප්‍රතිසංස්කරණ නිවැරදි මාවතකට සකස් කර ගැනීම. ඒකේ මං හිතන්නේ අර හොඳ පැත්ත තමයි එතකොට මේ සියලුම අංගෝපාංග කිතුණු දහමේ සියලුම පැතිකඩයන් සමතුලිත වීමක් වෙනවා. මොකද කිතුණු දහම කියන්නේ මේ හැම පැත්තක්ම සමතුලිතව නඩත්තු කරන දහමක්. එක අන්තයකට යන්නේ නැහැ. එක අදහසකට විතරක් එල්බගෙන කියන්නේ මේ අදහස තමයි. එහෙම නැත්නම් මේ පැතිකඩ තමයි සමස්ත කිතුණු දහමම කියලා. එහෙම වුණාම තමයි අර යම්කිසි විදිහක මූලධර්මවාදී එහෙම නැත්නම් පටු අර්ථකථනයකට යන්නේ. පාප්වරු කියන්නේ ඉතා පැහැදිලි මේ එතුමන්ලා සඳහන් කරපු දෙයින් අර තමන් කැමති පෞද්ගලික දේවල් ක්‍රියාවට නගන අය නෙවෙයි. එහෙම නැත්නම් හැඟීම් මත යන අය නෙවෙයි. එතුමන්ලා කරන්නේ අවශ්‍ය දේ මිනිස්සු අකමැති වුණත් යම් ආකාරයේ විවේචන ඒ වගේම දරුණු ආකාරයේ අපහාස වීම සිදු වුණත් කල යුතු දේ කරන කෙනෙක්. ඒ අවශ්‍ය දේ බහුතරයක් එකඟ වෙනවද නැද්ද එහෙම නැත්නම් ලෝකෙන් මට ප්‍රශංසාවන් ලැබෙනවද නැද්ද කියන එක නෙවෙයි ඔවුන්ට අදාළ වෙන්නේ සත්‍යයට සාක්ෂි දැරීම. සත්‍ය ඉගැන්වීම ලෝකයේ තුල ප්‍රචලිත කිරීම. ඒතර අර පාපවහන්සේ කෙනෙක් කොහොමද ලෝකයේ දිහා බලන්නේ පාපවහන්සේ කෙනෙක්ගේ මූලික කාර්යභාරය කුමක්ද කියන එක අපි අවබෝධ කරගෙන තමයි මේ කරුණු කාරණාවන් නිවැරදිව තේරුම් ගන්න වෙන්නේ. දැන් මම අහන්න කැමති ගරු බලගල්ල පියතුමාගෙන් දැන් අපි දන්නවා 19 වන සියවස අවසාන වේගන යනකොට ඉන්දියා ඔබතුමා සඳහන් කරානේ මහා දැවැන්ත චරිතයක් කවුද 13 වන ලියෝ පාප්තුමා. එතුමා තමයි ඒ සතවර්ෂය ඉවර කරලා 20 වන සතවර්ෂයට පොඩි ආරම්භයක් දුන්නේ. එතුමා ස්වර්ගස්ථ වුණේ 1903. ඒතර තමයි මේ පරිවර්තනයේ සිදු වුණේ දසවන පියුස් පාප්තුමා සමග. ඒතර මේ එක සතවර්ෂයක් අවසන් වෙලා තව සතවර්ෂයකට අපි එළඹුණා. ඒතර මේ පරිවර්තනය මොන වගේ එකක්ද උනේ? ඒ වගේම මොන වගේ අභියෝගද දැන් 20 වන සතවර්ෂයේ ආරම්භයේදී සභාවට ඒ වගේම ලෝකයට ජන සමාජයට මුහුණ දීමට සිදු වුණේ? ඔව් ඇත්තම අපි ටිකක් අමතක කරපු දෙයක් තමයි කාර්මික විප්ලවය ගැන නේද? දැන් මේ සමාජයේ විශාල වෙනසක් වෙන්න බලපාපු එක දෙයක් තමයි කාර්මික විප්ලවය. දැන් ඊට පෙර 18 වෙනි සතවර්ෂයේ වෙනකම් යුරෝපය වැඩි හරියක් ගොවි ජනතාවක් වුණා. කෘෂි කර්මයේ මත යපොන එකක්. ඒ නිසාම රදලෝරු යටතේ මෙන්න ඒගොල්ලන්ගේ වැඩවසම් ක්‍රමයයි තිබුණේ. සමාජ විප්ලවයක් ඇතිවීමේ හැකියාව තිබුණේ නැහැ. ගොවි ජනතාව අතින් කවදාකවත් විප්ලවයක් ඇති වෙන්නේ නැහැ නේද? විප්ලවය ඇති වෙන්නේ කාර්මිකකරණය මත. ඒතර කාර්මික විප්ලවය පටන් ගත්තේ එංගලන්තයෙන්.
නත් වැඩි කල්යන් ඉස්සෙල්ලා එංගලන්තයට වැඩිය කර්මාන්ත අතින් දියුණු වෙන්න පටන් ගත්තා සමහර ප්‍රංශයේ ජර්මනි වැනි රටවල්. ජර්මනිය විශේෂයෙන්ම බර වාහන බර විදුලි යන්ත්‍ර සූත්‍ර නිපදවීමට වඩාත් පෙළඹුණේ ජර්මනිය නේද? ඒතර මේ විදිහට කාර්මික විප්ලවය මුළු යුරෝපීය සමාජයම යටි උඩුකුරු කරන්න හේතු වුණා. හේතුව මිනිස්සු අර වැඩවසම් ක්‍රමයට යට වෙලා වුණ කෘෂිකාර්මික ජනතාව ක්‍රමානුකූලව නගරේ කරා ඇදෙන්න පටන් ගත්තා. නගරේ කරා ඇදුනාම අද වුණත් හිතන්නේ එහෙමනේ. කොළඹට ආවොත් අපිට ජොබ් එකක් හොයා ගන්න පුළුවන්. නෝ සිද්ධ වෙන්නේ මොකද්ද? කොළඹට ඇවිල්ලා අතරපා වෙන එකට විතරයි නේද? ඒ වගේ තමයි ලක්ෂ සමහර 100,000 ගණනින් ගම්බද වුණ ජනතාව නගරේ කරා එන්න පටන් ගත්තා කර්මාන්ත විප්ලවයත් සමග රැකියාව හොයාගෙන. නමුත් සිදුවුණේ ඔක්කොමට රැකියාව ලැබුණෙත් නැහැ. ඒ වගේ හරි නිවාසයක් තිබුණේ නැහැ. ජීවිතයේ අන්ත දුගී තත්ත්වයටපත් වුණා නේද? මොකද එදා තිබුණ අපි ගියවර සාකච්ඡා කළා වගේ රාජ්‍ය නිර්භාතකවාදය නිසා. ඒ කියන්නේ කර්මාන්ත හිමියෙකුට Tamanට අවශ්‍ය ලෙස වැඩ ගන්නට පුළුවන්. මුලදී පැය 18ක් දක්වා තිබුණා. ඉන්පස්සේ පැය 12 දක්වාම තිබුණා. ඉන්පස්සේ තා වෙනස් වෙන්න පටන් ගත්තේ ලියෝපාප්තුමන්ගේ විශ්වවිද්‍යාලයෙන් තමයි යෝජනා කළේ පැය 8ක කාලේ. ඊට ඉස්සෙල්ලා අදහස ආවා. ඒතර මේ විදිය කර්මාන්තයට ආපු අය ඉතාම දුගී තත්ත්වයටපත් වුණා. ඒගොල්ලන්ගේ අවස්ථාව පටන් ගත්තා මෙන්න ගොඩනගන කොමියුනිස්ට් වාදය. කොමියුනිස්ට් වාදයේ මේ කම්කරුවන්ගෙන් ප්‍රයෝජන ගත්තා නේද? ඒ තවන් නැගීගෙන එන්න. ඒතර මේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵල දැනෙන්න පටන් ගත්තේ 1860 විතර පස්සේ ක්‍රමානුකූලව ඇවිල්ලා 20 වෙනි සතවර්ෂයේ ආරම්භ වෙනකොට තමයි කාර්මික විප්ලවයේ ප්‍රතිඵල සැබෑ ලෙසම එළි දැක්වෙන්න පටන් ගත්තේ. අන්න එවැනි යුගයක තමයි ලියෝපාප්තුමන් උන්නේ. ඒතර ලියෝපාප්තුමන් ඒ නිසා තමයි අර දීපල ගැන නැත්තම් ධනෙ කාටද අයිති ශ්‍රමේ කාටද අයිති ඒ දෙක බෙදී ආයතු වන විදියටද ඒකේ සාධාරණ වැටුප් මේ සියල්ල කතා කළේ කිසිම දෙයක් කෘෂිකර්මයේ මත නෙවෙයි නේද? සියල්ම ගොඩ නැගුණේ කර්මාන්ත දෙමත. එතකොට අපි වෙන 20 වෙනි සියවසේ ලියෝපාප්තුමන්ගේ ආකල්ප සියල්ල වෙනස් වෙන්න මේ කාර්මික විප්ලවය හරි විශාල ලෙස බලපෑවා. මේක මුළු ජන ජීවිතයට මුළු යුරෝපයේ ජන ජීවිතයටම විශාල ලෙස බලපාපු එකක්. තර ඒ අර ඒකයි අපි කිව්වේ එවැනි තත්ත්වයක් මැද්දේ තමයි ආපු දාහන පියුස්තුමන් අලුත්ම කෙනෙක් වීම සමහරට සභාව තව කතෝලිකයන් සභාවෙන් ඉවත් වෙන්න එක හේතුවක් සිදු වුණේ අන්නේ අවාසනාවට ඒකයි නේද? කාර්මික විප්ලවයේ ප්‍රතිඵල එන්න පටන් ගත්ත කාලේ නිසා. නමුත් හොඳ වෙලාවට අපිට පේනවා දසවෙනි පියුස් පාප්තුමා සමගම නැවතවරක් මෙන්නන්න සමාජීය පාප්තුමෙක් නැවත නූතනවාදයේ හෙලා දැක්කේ නැති ඒ වගේ මාළුත් දේවල් පිළිගත්ත පාප්තුමෙක් බලවත් පාප්තුවෙන් නැවතවත් බිහි වුණා 15 බෙනඩික්ට් කියන පාප්තුමාගේ නමින්. ඒතකොට එතුමන්ට ඒකට මූණ පාන ගමක්ම තවත් මෙන්න ප්‍රශ්න මතුවුණා. කොමියුනිස්ට් වාදී තදින් නැගීගෙන ආවා. 1917 දී රුසියානු විප්ලවය ඇති වුණා. රුසියානු විප්ලවය නිසා මෙන්න අනිකුත් තවත් කතෝලික රටවල් පෝලන්තය හංගරියාව එවැනි රටවල් මෙන්න කොමියුනිස්ට් වාදයට හැරෙන්න පටන් ගත්තා. මේක එක පැත්තකින් තියෙද්දි අපිට පේනවා පළවෙනි ලෝක මහ යුද්ධෙට මෙන්න ඇරෙන්න පටන් ගත්තා නේද? ඒක අර වියන්නස් ඒක ඇත්ත වශයෙන්ම නැති කරගන්න පුළුවන්කම තිබුණා. පාප්තුමන් 15 බෙනඩික්ට් පාප්තුමන් හැකිතාක් උත්සාහ කරනවා මේක නතර කරන්න. මේ යුද්ධය නතර කරන්න. සාමය ඇති කරන්න. කතෝලික රටවල් අතර එකමුතු කැමති කරන්න. නමුත් අවසරාවට ඒ කෙනෙක්වත් එතුමන්ගේ අදහසට එකඟුනේ නැහැ. ඒක නිසා මෙන්න යුරෝපයේ නැවත වරක් ලේන් තෙත්තුන තත්ත්වයක් ඇති වෙන්න පටන් ගත්තා. ඒතරට පෙර 20 වෙනි සතවර්ෂයේ එහෙම පිටම අලුත්ම ආරම්භයක් වගේ ඉතිහාසයේ අලුත්ම ආරම්භයක් ඇති වෙනවා. මොකද එක රටක්වත් කොමියුනිස්ට්ුන් නැහැ 1900ට පෙර. 1900න් පස්සේ කොමියුනිස්ට් වාදයට හැරුණේ. කොමියුනිස්ට් වාදේ පැතිරීගෙන ගියා. නමුත් 1900න් පස්සේ වෙන ප්‍රධාන කොටම රුසියාව. ඊළඟට අනිකුත් නැගෙනහිර යුරෝපීය රටවල්. ඒ වගේම ලෝක මහා යුද්ධයක් කියනදා ඊට ඉස්සර රටවල් අතර මේ යුද්ධ තිබුණා. නමුත් ලෝක මහා යුද්ධය ඇති වුණේ පළවෙනි 20 සතවර්ෂ ආරම්භය සමගම. ඒතර මේ වගේ අලුත්ම ආරම්භයක් අපිට පේනවා යුරෝපයේ. නමුත් අලුත්ම ආරම්භයේ එහෙම් පිටින් වෙනස් සමාජ ක්‍රම ගොඩනැගීමත් සමගමයි ඇති වුණේ කියලා 20 සතවර්ෂ ආරම්භයත් සමග. ඒක මං හිතන්නේ දැන් ඕනෑම තත්වයක් අලුතෙන් අපට මුහුණ දෙන්න වෙන තත්වයක් ඓතිහාසික ක්‍රියාවලියක ප්‍රතිඵලයකින් සිදු වෙන්නේ. එතකොට ඒ පළවන ලෝක යුද්ධය පවා 1914ත් 1918ත් අතර සිදු වුණු ඒ පළමුවන මහා ලෝක යුද්ධයත් ඕපපාතිකව එක සැරේ සිදු වුණු දෙයක් නෙවෙයි. ඒ සඳහා ක්‍රියාවලියක්
19 වන සියවසේ ඉඳලම යම් කිසි විදිහකින් වැඩි දියුණු වෙමින් තිබුණා. පරිණාමය වෙමින් තිබුණා, විකසිත වෙමින් තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ මහා පිපිරීම, ඒ යුද්ධයෙන් සිදුවුණු පිපිරීම සිදු වෙන්නේ. එතකොට අපි දේවල් තේරුම් ගත යුත්තේ ඓතිහාසික විකාශනයක ප්‍රතිඵලයක් වශයෙන්. ඒ ඓතිහාසික ක්‍රියාවලිය හැම විටම අපි සිහියේ තබා ගත යුතුයි. ඒ ඓතිහාසික පසුබිම එහෙම නැත්නම් අපි කියනවා ඓතිහාසික සන්දර්භය කියන දේ. එය ඉතා වැදගත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපි කරුණුකාරණා තේරුම් ගැනීමේදී. ඒ වගේ මම කැමති ගරු ෂෙරොන් ඩයිස් පියතුමා දෙසට හැරෙන්න දැන් පෙරත් ගරු බලගල්ල පියතුමා සඳහන් කරා 13 වන ලියෝ පාප්තුමා කරපු සමහර ප්‍රතිසංස්කරණ. ඒ වගේම ඊට පස්සේ 10 වන පියුස් පාප්තුමාට අපි පැමිණෙනවා. එතුමා පාප් ධූරිය දැරුවේ 1903 සිට 1914 දක්වා යුද්ධය පළමුවන ලෝක යුද්ධපට ආරම්භය වගේම තමයි එතුමා ස්වර්ගස්ථ වුණේ. ඒතර එතුමාගේ ඒ සුවිශේෂ කාර්යභාරය ගැන ඔබතුමා සඳහන් කරා. නමුත් අපි කොහොමද තව ටිකක් සභාවේ දෘෂ්ටි කෝණයෙන් තේරුම් ගන්නේ සහ එතුමාගේ බලපෑම මොන වගේ එකක්ද සමස්ත සභාවටම? ෂර්න් පියතුමා නම කියන්නේ ඉස්සෙල්ලා එකක් මතක් කරනවා නම් අපි කියමු 10 වෙනි පියුස් පාප්තුමා ඊටාම ශුද්ධවන්ත ජීවිතයක් ගත කළා නේ සභාව ගැන හිතුවා. සුදුසු ජීවිතයක් ගත කළා විතරක් නෙමෙයි සැබවින්ම 1954 දී 12 වෙනි පියුස් පාප්තුමා විසින් තුමාන්ව සුද්ධවන්තභාවයට එසෙව්වා. එතකොට 5 වෙනි පියුස් පාප්තුමා නුන්නේ 1566 ඉඳලා 72 දක්වා නේද? එතකොට 5 වෙනි පියුස් පාප්තුමාගෙන් පස්සේ සුද්ධවන්තභාවයට සෝපු පාප්තුමෙක් ඉන්නේ 10 වෙනි පියුස් පාප්තුමනුයි ඒ 1954 දී. මම හිතන්නේ පස්වන පියුස් පාප්තුමා ඩොමිනිකානු ජප්මාලේ පාප්තුමන් කියලා හඳුන්වනවා. තාපස නිකායට අයිති වුණු සාන්තුවර චරිතයක්. ඒතර ඔබතුමා කොහොමද යම් කිසි විදිහකට අගය කිරීමට ලක් කරන්නේ 10 වන පියුස් පාප්තුමාගේ මේ පාප්දූරේ සේවාවන් සහ එතුමාගේ විශේෂයෙන්ම බලපෑම සභාවට සිදු වුණු බලපෑම. මම හිතනවා මොකද උන්වහන්සේගේ සේවය ගත්තාම ඒක එක දෙයකට පමණක් සීමා වුණේ නැහැ. විවිධ ක්ෂේත්‍රයන් වලට ඒ උන්වහන්සේගේ සේවය යනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සභාවේ අපි කතා කරන ධර්ම උපදේශය සම්බන්ධයෙන් ගත්තාම ඔන්න ප්‍රතිසංස්කරණයක් ඇති වෙන්න පටන් ගන්නවා ධර්ම උපදේශය සම්බන්ධයෙන්. ඒතර අපි ආයෙ ගත්තොත් එහෙම කූරියා එකක් කතා කරනවානේ. රෝමන් කූරියා අපි ඒකෙත් අපි දකිනවා කොහොමද ප්‍රතිසංස්කරණයක් ඇති වෙන්නේ කියලා. අපි දේව වන්දනාව නැත්නම් ජන වන්දනාව ගත්තාම ඒකෙත් අපි දකිනවා කොයි වගේද ප්‍රතිසංස්කරණයක් උන්වහන්සේ ඇති කරන්න උත්සාහ කරන්න කියලා. ඇත්තටම අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි කතා කරන දේක් තමයි මේ ඔය සභා නීතිය, ශාසන නීතිය කියන ඒකේ අපි කතා කරන්නේ නීතිය විශේෂයෙන්ම අපි කතා කරන්නේ 15 වෙනි බෙන්ඩික් පාප්පහන්සේ තමයි අපි කතා කරන්නේ ඒකේ ආරම්භක හැටියට. නමුත් මේක ඇත්තටම අපි ගත්තොත් එහෙම ආරම්භ වෙන්නේ 10 වන පියුස් පාප්පහන්සේගේ කාලයේදී. ඒතර ඒකෙත් ඔහුට ඕන වෙනවා මේකෙත් ප්‍රතිසංස්කරණයක් ඇති කරන්නට. ඒතර ඒකේ ප්‍රතිඵලයක් තමයි ඊට පස්සේ අපි දකින්නේ අද අපිට හම්බෙන ශාසන නීතිය නැත්නම් කැනන් ලෝ කියන ඒ පොත අපිට පස්සේ හම්බෙන්නේ. අපි කතා කරමු මම හිතන්නේ 1917 අපිට හම්බ වෙන්නේ. ඒතර මේකට පියවර තියන්නේ 10 වන පියුස් පාප්පහන්සේ. ඒතර එහෙම ගත්තම අපි දකිනවා කොයි වගේද මේ සභාවේ විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඔන්න ප්‍රතිසංස්කරණයන් ඇති කරන්නට උන්වහන්සේ වෙහෙස ගන්නවා. එතකොට අපි එක පැත්තකින් කිව්වහම අපි නූතනවාදයට එරෙහිව යම් යම් ලිපි ලේඛන ලියලා ඒ කාලේදී ඒ පැත්තෙන් ක්‍රියාත්මක වෙනවා වගේම ඊට පස්සේ සභාවේ ප්‍රධාන දෙයක් තමයි ධර්ම උපදේශය කියලා කතා කරන්නේ. ජන වන්දනාව ගත්තාම ප්‍රධාන දෙයක් වෙනවා ඒක අපි ගත්තොත් එහෙම. ඊට අපි ගත්තොත් එහෙම සභාවේ නීතිය නැත්නම් අපි ඊට පස්සේ ගත්තොත් එහෙම සභාවේ අපි කතා කරන එක හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන කූරියාව වගේ ගත්තාම මේව ඇවිල්ලා ප්‍රධාන දේවල් සභාවේ කාර්යය ගත්තාම. ඒත් මේ හැම දෙයකම ප්‍රතිසංස්කරණයක් ඇති කරනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය පස්යෙන් දිනේ අපි කතා කරනවා මේ නූතන වාදයට එරෙහිව ලිව්වයි කියලා කතා කරනවා. මේකෙදි අපි දකින දෙයක් තමයි දැන් අපි එදා කාලේ අපි කතා කරලා දැන් ලොයිසි වගේනේ ඇල්ෆ්‍රඩ් ලොයිසි වගේ සභාවේ යම් යම් මතවාදීන්ගේ ක්‍රියාකාරීත්වයෙන් හින්දා සභාවට සිද්ධ වෙනවා විශේෂයෙන්ම සභාවේ ධර්මයේ ආරක්ෂා කිරීමේ අරමුණින්
අලුතෙන් යම් යම් නීති පනවන්නට ක්‍රියාත්මක කරන්නට. ඒක ප්‍රතිඵලයක් තමයි අපි සාමාන්‍යයෙන් දන්නවා ගොඩක් වෙලාවට අපි දේව ධර්මයේ හදාරන්නට තියෙන අපේ විශේෂයෙන් අපි කතා කරන මේ ස්ථාන තියෙනවානේ. දෙව්සත්හල් වෙන්නට පුළුවන් ඒ වගේ තැන්වල ඒ උගන්වන කතිකාචාර්යවරුන්ට සිද්ධ වෙනවා මෙතනින් පස්සේ ඒ තමන් උගන්වන දේ මේ ධර්මයට නැත්නම් සභාවේ පිළිගත් ඉගැන්වීම් වලට අනුවයි සිද්ධ කරන්න කියලා එයාට සිද්ධ වෙනවා ඔන්න ඕත් එකක් ගන්නට පොරොන්දුවක් දෙන්නට. ඒතර ඒ පොරොන්දුව දෙන්නට පටන් ගන්න කොහෙද අපිට කරන්නේ? ඒක කියනවා මේ පශෙන්දි කියන ලේඛනයත් එක්ක තමයි ඒක ඉදිරිපත් වෙන්නේ. එතකොට මෙතන මේ වගේ අපි දකිනවා මේ වගේ දේවල් එන්නේ මොකද අර තිබිච්ච පසුබිමත් එක්ක. ඒතර අනිත් පැත්තෙන් අපි ගත්තාම විශේෂයෙන්ම අනිත් ලේඛන ගත්තාම දැන් ගත්තොත් එහෙම ඒවලත් කතා කරන මොකද ඔය විවාහය සම්බන්ධයෙන්. ඒතර අපි දේවනාභරණය සම්බන්ධයෙන් කතා කරනවා. ඒත් එක්කම කතා කරනවා අපි කියන්නේ මේ අර මේ බුද්ධිය සම්බන්ධයෙන් බුද්ධිවාදය සම්බන්ධයෙන් නේ. ඒතර මේ වගේ දේවල් සම්බන්ධිනුත් ඒ වලදී කතා කරලා සභාවේ තියෙන දැක්ම ඒ පිළිබඳව ඉදිරිපත් කරනවා. ඒත් සභාවේ දැක්ම ඉදිරිපත් කරන්න හේතුව මොකද්ද? අර තිබිච්ච වාතාවරණයත් එක්ක. ඒත් අනිත් පැත්තෙන් ගත්තාම අපි මේ වගේ ගත්තොත් එimhe ඒ ඉගැන්වීම් ආරක්ෂා කිරීම සඳහා වුණ ප්‍රතිසංස්කරණයක් අරන් වෙනවා වගේම අනිත් පැත්තෙන් ගත්තාම විශේෂයෙන්ම ජනවන්දනාව සහ වත්පිළිවෙත් සම්බන්ධයෙන් ගත්තාම මොකද උන්වහන්සේගේ තවත් එකක් තමයි ක්වාම් සිංගුලාරිස් කියන ලේඛනය 1910 දී. ඒතර මේකෙදී තමයි ඔහු ගොඩක් වෙලාට ජනවන්දනාව සම්බන්ධයෙන් ගොඩක් රිෆෝම්ස් අරන් එන්නේ. ප්‍රතිසංස්කරණයක් අරගෙන එන්නේ. ඒකෙදී තමයි ගරු බලගල්ල පියතුමා කිව්වා වගේ අර දරුවන්ටනේ අවුරුදු 12කට වඩා වැඩි අයට තමයි දිවසප්සත වහන්සේ දානය කළේ. ඒ කලනමුත් ඒක ඊට පස්සේ අරන් එනවා ඊට වඩා අඩු ප්‍රමාණයකට අවුරුදු 7ක් වගේ කාලයකටත් අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා කතා කරනවා. ඒ කියන්නේ මොකද හේතුව අර අපි දකිනවා මේ ඔහුට ඕන වෙනවා මේ හැම කෙනාම සුද්ධවන්ත ජීවිතයක් කරා යොමු කරන්න සක්‍රමේන්තු දානය කිරීම තුලින්. අනිත් තමයි ඊට පස්සේ දකිනවා දිනපතා දිව සප්සත වහන්සේ ලබන්නට කියලානේ. ඒක ධෛර්යමත් කරනවා ඒ කාලයේදී. අනිත් එක තමයි ඊට පස්සේ කතා කරනවා මේ පාපුච්චාරණය. පාපුච්චාරණ අපි කතා කරන frequent confession. ඒ කියන්නේ නිතරම පුළුවන් කියන්නේ අවශ්‍යතාවය හැටියට පාපුච්චාරණය කරගන්න. ඒත් මේ වගේ දේවල් දිරිමත් කරන්න හේතුව තමයි අපි දකිනවා අර කිව්වා වගේ ඔහුගේ සුද්ධවන්ත ජීවිතය වගේම ඔහුට ඕන වෙනවා එදා හිටිය කතෝලිකයන්ගෙත් ක්‍රිස්තියානියන්ගෙත් ඔන්න ඒ ආධ්‍යාත්මික ජීවිතය ඔන්න ප්‍රතිසංස්කරණය කරලා ඒකත් ඔන්න නගා සිටවන්නට අවශ්‍ය වෙනවා. ඒත් එක්ක අපි ගත්තොත් විශේෂයෙන්ම කතා කරනවා මේ කාලේදී දැන් ඔය දිවසප්සද වහන්සේ ගැන කතා කරද්දී ඇයි මේ දිවසප්සද වහන්සේව මේ ආකාරයෙන් හැම දවසෙම දබා ගන්න කියලා කියන්නේ? ඒකට හේතුව තමයි ඔහු ඉදිරිපත් කරනවා the medicinal aspect of the Eucharist. අපි කතා කරනවා දිවසප්සද වහන්සේ ඖෂධයක් කියන එකනේ. දැන් ගොඩක් ලාවට කතා කරනවා ඖෂධයක් කියලා. ඒතර ඔහු මෙන්න මේ දැක්ම අරන් එනවා දිවසප්සද වහන්සේ ඖෂධයක්. මොකටද මේ? ආධ්‍යාත්මිකව රෝගීව ඉන්න අපිට පාපේ හින්දා. ඒතර මේ වගේ අපි දකිනවා කොයි වගේද මේ සක්‍රමේන්තු ජීවිතයට මිනිස්සුන් ඇතුළු කරන්නේ මේ කාලයේදී මේ සුද්ධවන්ත භාවය කරා යන්නට තියෙන මේ ගමනේදී නේ. ඒතර මේ වගේ අපි දකිනවා කොයි වගේද ඔහු විවිධ ක්ෂේත්‍රයන් හරහා මේ වගේ සභාව කොයි වගේද ප්‍රතිසංස්කරණයන් කරන්න කියලා. ඉතින් මෙතන අපි දකින මේ හරහා අපි දකින දේ තමයි මොහුගේ කාර්ය අපි කිව්ව විදිහට අර සභාවේ ධර්මය නූතනවාදීන්ගෙන් ආරක්ෂා කිරීමට පමණක් නෙමේ ඊට අමතරව සභාවේ විවිධ ක්ෂේත්‍රයන් තුළ ප්‍රතිසංස්කරණයන් ඇති කරලා ඒ කාලයේදී මේ සභාව වඩාත් ආධ්‍යාත්මිකව ශක්තිමත් කරන්න ඔහු ලොකු උත්සාහයක් ගත්ත බවක් පේනවා. නිසා අපි දකිනවා කිව්ව විදිහට උන්වහන්සේ ශුද්ධවන්ත ජීවිතයක් ගත කළා නම් අද වෙද්දී උන්වහන්සේ ශුද්ධවන්ත භාවයට එසෙවිච්ච පාපතුමේ කැටේ සලකන්නේ. ඉතින් අපි දකිනවා කොයි වගේ සේවයක්ද ඒ කාලේ හැටියට සභාවට වගේම සභාවෙන් පිටතිබිච්ච සමහර දේවල් වලදීත් කටයුතු කළේ කියන කාරණාව. මම තව පොඩි කරුණු දෙකක් එකතු කරන්න කැමතියි. එකක් සභා නීතිය ගැන. දැන් අපි දන්නවා සභා නීතිය සැබෑ ලෙසම අද තියෙන ඉකනන් ලෝයක ආරම්භ කළේ
නැත්නම් නීතිගත කළේ 15 වෙනි බෙනඩික් පියුස්තුමන් වුණාට පටන් ගත්තේ 10 වෙනි පියුස් පාප්තුමන් කාලේ කියලා කිව්වනේ. නමුත් ඇත්තටම මේක නීත්‍යානුකූලව නැත්නම් පිළිපදින්න පටන් ගත්තේ 1917 නෙමෙයි. 17 තමයි ඒක අවසන් කරලා කියලා ඒක අවසන් කළේ. නමුත් පිළිපැදීම ඒක තව අලුත් නීතිය පිළිපැදීම ආරම්භ කළේ 1918 ඉඳලා 17 ඉවර කළා වුණාට. දෙවෙනි එක දැන් ශරොන් පීතුමන් කිව්වා අර ඒ කාලේ මේ නූතනවාදයේ ලිබරල් වාදයේ වැරදි අදහස් ප්‍රශ්න නිසා දේවධර්ම ශාස්ත්‍රඥවල උගන්වන අයට සිදු වුණා පොරොන්දුවක් ගන්න නේද? අද වුණත් අපි දෙව්සත්තලේ තියෙනවනේ ඒක දෙව්සත්තලේ නුවරදී පැවතිනවා. අධ්‍යාපන වසර පටන් ගන්න දවසේ රදුගුරුතුමෙක් පැවෙනවා දී පූජා වෙලාවේදී විශ්වාස ලක්ෂණي කියලා කළා කියනවා මොකද අපි සභාවේ විශ්වාසය ආරක්ෂා කරනවා කියලා. ඒතර ඒක විතරක් නෙමෙයි තවත් එකක් අමතක වෙන්න ගිය එක තමයි පොත්පත්වල අර අනුමැතිය සහ ඒක නිවැරදි බව කියන එකත් ඒ කාලෙදිමයි ආවේ. එක එකකින් අනුමැති කරනවා අනුනායක කෙනෙක් හෝ රදුගුරුතුමෙක් විසින් අනිත් එක මේකේ තියෙන දේ නිවැරදි කියන එක. නේද? ඒ කියන්නේ එයා අදහස් එක වෙනවයි කියන එක නෙමෙයි නත් කියලා තියෙන අදහස් නිවැරදි කියන ඒ ප්‍රමාටෝ කියන ඒකත් ආරම්භ කළේ සුදුරුම 10 වෙනි පියුස් පාප්තුමන්ගේ නිකිල් obstacle nothing stand on the way. ඒ කියන්නේ සභාව තුල ප්‍රතිසංස්කරණ සිදුවීම. ඒ වගේ මම හිතන්නේ වැදගත් දෙයක් එතුමාගෙන් සිදු වුණා අර සභා සංගීතය නේ ග්‍රෙගෝරියානු සංගීතය නැවත හඳුන්වා දීම ධෛර්යයට පත් කිරීම සහ එතුමාගේ තිබුණා ලේඛනයක සමහරක් අර ලෝකේ තියෙන සංගීත ක්‍රම තාල සභාවේ ජනවන්දනාව සඳහා නුසුදුසුයි කියන එක. කියන්නේ නැවත අර ශුද්ධෝ සංගීතය දිවමය සංගීතයේ තියෙන වටිනාකම ශක්තිමත් කිරීම සහ විශේෂයෙන්ම ගිහියන්ට පවා ධෛර්යමත් කරා මේ සංගීත ක්‍රමය අනුව කටයුතු කරන්න කියන එක මම හිතන්නේ ඊටාම වැදගත් කාරණයක් වුණා. මොකද එතුමා ඇත්තට ලිටර්ජිස් කෙනෙක්. එක්තරා විදිහක මේ දේව වන්දනාව පිළිබඳ ගැඹුරු උනන්දුවක් දැක්වුවා ඔබතුමන්ලා සඳහන් කරපු ආකාරයෙන්. මොකද අපි දිව පූජාවකට යන්නේ නැත්නම් දේවස්ථානයට යන්නේ අර ලෝකයේ තියෙන දේවල් අත්දකින්න නෙවෙයි ඊට වඩා වෙනස් වූ ගුණාත්මකාතින් ගැඹුරු ශුද්ධෝ දිව්‍යමය අත්දැකීමකට තමයි අපි දේවස්ථානයකට යන්නේ. මම හිතන්නේ ඒ පැතිකඩ ඉතා වැදගත්. නැත්තම් අර ලෝකයේ තියෙන දේම නම් පල්ලි එකක් තියෙන්නේ පල්ලියට යන්න ඕනේ නෑනේ මිනිස්සුන්ට. ලෝකෙන් ලබා ගන්න පුළුවන් නේද? ඒතර මම හිතන්නේ අර එක පැත්තකින් 13 වන ලියෝ පාප්තුමා ලෝකයේ තුල කරන ලද ප්‍රතිසංස්කරණයට සමගාමීව සභාව තුලත් ලොකු නවෝදයක් ඇති කරා. දසවන පියුස් පාප්තුමා නැවත උද්‍යෝගයක් ඇති කරා කිතුණු දහමේ ගැඹුරු යථාර්ථයන් සහ සත්‍යතාවයන් අවධාරණය කිරීමෙන්. මොකද අපිට මේ දෙකම අවශ්‍යයි. ලෝකයේ තුල ප්‍රතිසංස්කරණ සහ අර්ථවත් වෙනස්කම් ඊට සමගාමීව සභාව තුලත් ඒහා සමාන නවෝදයක් අවශ්‍යයි. මොකද අර නවෝදයේ එක්තරා විදිහක සක්‍රමේන්තුවක් තමයි උපකරණයක් තමයි ලෝකය. ඒතර ලෝකයේ ප්‍රතිසංස්කරණ සිදු වෙලා මදි සභාව තුලත් ඒ නවෝදය සුද්ධවන්තභාවය සිදු වුණේ නැත්නම් ලෝකයේ තියෙන ඒ ප්‍රතිසංස්කරණ නඩත්තු කරගන්න බැරි තත්යකට පත් වෙනවා. මම හිතන්නේ අපට මේ මහා මඟ පෙන්වීම ලබා දුන් ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමාටත් ගරු ෂෙරොන් ඩයස් පියතුමන්ලටත් අපි ඊටාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඔබලත් කිතුණු ජනතාව වශයෙන් මේ දැවැන්ත සභා නායකයන්ගෙන් අපට ලබාගත හැකි ඒ ඉගැන්වීම් සහ ඒ මාර්ගෝපදේශනය ලබාගෙන එවැනි ආකාරයෙන් ශුද්ධවන්තව ජීවත් වෙලා ක්‍රිස්තුන් වහන්සේට සාක්ෂි දැරීමේ කාර්යභාරය ඉටු කරයි කියලා. එතුමන්ලාට කරන ගැඹුරුම උපහාරයත් එය තමයි. ඒ අනුව අපි ඔබතුමන්ලාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ජේසු පිහිටායි. ඒ වගේම ඔබ සැමටත් ජේසු පිහිටායි.